And now, live at 8. අයිබෝවන් 21 වසරක ස්වර්ණ මතකයේ සමගින් අප අද ඔබව මුණ ගැසෙනවා. එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් එට් 8 සමගින් ඔබ හමුවන මම චන්දර ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුල් අවධානය සිරස්තල. 21 වසරක අභිමානය සමරන ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති සන්නාමයක්. Live at 8. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව ජාතික ලයිසු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කෙරේ. ජාතික අභිලාෂ ජයග්‍රහණය කිරීම සඳහා වෙහෙසෙන බවට බැසිල්ගෙන් ප්‍රතිඥාවක්. නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණ පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට. අප ලැබුණු ඔවුන් නිරෝධායනයට. තවත් ස්පුට්නික් එන්නක් මාත්‍රා 50,000ක් දෙවයිනට. ගුරු විදුහල්පතිවරුන් එන්නක් කිරීම ලබන 12 වෙනිදා. වෙල්ගමගේ පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම පාවිච්චි කරන්නත් ඒ වගේම මේට සමාන නමක් පාවිච්චි කරන්නත් කිසිම අයිතියක් එතුමාට නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ආරක්ෂා කිරීම මගේ විශේෂයෙන්ම යුතුයකමක්. ගල්කිස්සේදී දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම්. දැරියගේ මවට ඇප. බොලිවුඩයට සමුදුන් සුපිරි තරුව. तड़प तड़प के कह रहा है आ जा तू हमसे आँख ना चुरा तुझे कसम है आ जा. හරි හැටි තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සිටි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට ලයිව් එට් 8 නවමු අත්දැකීමක් වුණා. ඒ අත්දැකීම අද වෙද්දී දයාබර ප්‍රේක්ෂක ඔබට දිනපතා මුණ ගැසෙන හිතයිශවන්තයෙක් තරමටම සමීප වී හමාරයි. ඔව්, ඒ ලෙන්ගතුකමට අදට හරියටම වසර 21ක්. Live at 8. නුහුරු නමකින් හුරුපුරුදු වෙලාවකදී ලයිව් එට් 8 ප්‍රවෘත්ති කලාව ආරම්භුනේ 2000 වසරේ ජූලි මාසේ 7 වෙනිදා. රාමුගතව පැවති ප්‍රවෘත්ති කලාවට නිර්මාණශීලීත්වය මුසු කරමින් අලුත් ආරක් හඳුන්වා දෙන්නට එදා ලයිව් එට් 8 ප්‍රවෘත්ති සන්නාමයට හැකි වුණා. ජනහද බැඳගත් ප්‍රවෘත්ති ප්‍රවේශයක් වූ ලයිව් එට් 8 ඉතා කෙටි කලක් තුළ මෙරට තුළ තැබූ දේශජ මුද්‍රාව අතිමහත්. විශ්වසනීයත්වය මෙන්ම සමබර බව රැකගනිමින් අද දක්වා ලයිව් එට් 8 පැමිණි ගමනේදී නෙකවිධ විචල්යන් ඔස්සේ ගමත් නගරයත් යා කරමින් ප්‍රේක්ෂකයා හා සමීප වුණා. විටක ගමට ආමන්ත්‍රණය කළ අප විටක හෙට දවස අන් සැමට පෙර ප්‍රවෘත්ති මාධ්‍යයෙන් පුරෝකථනය කළා. අතිශය වේගවත් තොරතුරු සොයායාමේ ක්‍රියාවලියක් දියත් කළ අප අතිශය අසීරු ප්‍රවෘත්ති ඉලක්කයන් ඇති සැටියෙන් ඔබට අනාවරණය කළා. රණබිමෙන් අටට 30 වසරක් දේශය පෙළූ රුදුරු ත්‍රස්තවාදී අවසන් සටනේදී මෙරටට අවශ්‍යවම සිටි ත්‍රස්තවාදී නායකයාගේ සිරුර මුලින්ම ලෝකයාට විවර කළේ ලයිව් එට් 8 තුළින්. මේ සියලු ප්‍රයත්නයන් අවසර ලයිව් එට් 8 අතිශය බහුතර ප්‍රේක්ෂකාගාරී විශ්වාසයෙන් ඉහළටම ඔසවා තබද්දී අප ලැබූ සම්මානයන් ලයිව් එට් 8 හි සමබර බවට ලැබුණු බරසාර වටිනාකම් වුණා. වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගයේ ස්වර්ණවාහිනී ලයිව් එට් 8 ලයිව් එට් 8 සංනිවේදන කුලකයේ දක්ෂතාද සෑම සම්මාන උළෙලකදීම සම්භාවනාවට පාත්‍ර වුණා. ජනතා දුක අටක කියන්න තරම් ප්‍රේක්ෂකයින් සජීවී අට කෙරෙහි විශ්වාසය තබද්දී රටට හෙළිදරව් විය යුතු කඩතුරාවන් සජීවීව විවර කළේ ලයිව් එට් 8 තුළින්. අඩේ නියුම සමාජ පිළිලයන් නීතියේ රැහැනට හසුවන තැන නිරතුරුවම ලයිව් එට් 8 එය ප්‍රමුඛ කොට වාර්තා කළා. රටවට හැමතැන තතුවිත්ති විශ්ලේෂණයෙන් ඔබට ගොස් එතර පුවත් ලෝකය ආමන්ත්‍රණය කරන්නටත් ලයිව් එට් 8 අමතක කළේ නැහැ.
ජනප්‍රිය ක්‍රීඩාවෙහි නතර නොවී සියලු ක්‍රීඩා විෂයන් වෙනුවෙන් අප වෙන් කළ කාලය වඩාත් සමබර වූවක්. අපක්ෂපාතී වාර්තාකරණයේ ප්‍රමුඛයා ලයිවට් 8 බවට ලැබුණු උත්ප්‍රේරකයන් ලයිවට් 8 ප්‍රවෘත්ති සන්නාමයක්ම බවට යළි තහවුරු කළා. එක් 20 වසරක් ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති දිශානතිය වෙනස් කළ ලයිවට් 8 අදමින් හෙටමින් මතුවටත් ඔබගේ ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් වඩාත් සමබර ප්‍රවෘත්ති ගවේෂණයක යෙදෙන්නට සූදානම්. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති විශ්වාසයි ස්වර්ණවාහිනී හොඳයි ඒක සමබරයි දා මම සුවපත්නවා ලයිවට් 8 මගේ ඉමහත් ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඊටාම සමබර පුවත් විකාශය කිරීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී නාලිකාවට ජනතාව විදිහට ස්තුතිවන්ත වෙනවා. ඒ ගමනට නිරතුරු සවියක් වුණු ලයිවට් 8 ප්‍රේක්ෂක ඔබට අපගේ හෘදයාංගම උත්තමාචාරය පාටක් නැති පැත්තක් නැති කවුරුත් කතා වෙන ප්‍රවෘත්ති බලන හොඳම වෙලාව Live at 8 වසර 21ක ජනතා විශ්වාසය සමග පෙරටම පුරප්පාඩුව පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් වුණා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා හෙට මන්ත්‍රී දුරයේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවට පිවිසීමට ලැබීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ට ස්තුතිය පළ කරමින් බැසිල් රාජපක්ෂ මහතා අද සිය ෆේස්බුක් ගිණුමට සටහනක්ද එක් කර තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු අසුන ලබා දීම සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඊයේ මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බහර දෙනු ලැබුව අතර කැටගොඩ මහතා මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වීම පිළිබඳව කතානායකවරයා අද පෙරවරුවේ සභාව දැනුවත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ආ ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කැටගොඩගමගේ ජයන්ත පෙරේරා මහතා විසින් ධර්මයෙන් සිටි පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීමේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සඳහා එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසමට ඊයේ යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ඇතුළු පිරිසක් විසින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට අවශ්‍ය ලිපි ලේඛනවලට බැසිල් රාජපක්ෂ මහතා අත්සන් තැබුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී. ඒ අනුව මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස් වී ඒ පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය සඳහා ගැසට් කිරීමට අවසර ලබා දුන්නා. ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ ඒ අනුවයි. එහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීම හේතු කොටගෙන ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත් කරගන්නා ලද බවයි. ඒ අනුව හෙට දිනේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය දුරයේද දිවුරුම් දීමට නියමිත බවයි. හෙට දිනේදී අපි බලාපොරොත්තු වෙච්ච බැසිල් රාජපක්ෂ ගරු හිටපු අමාත්‍යතුමා අමාත්‍යවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දීලා අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන්න එනවා. ඒක අපි බලාපොරොත්තු වෙච්ච ඉතාමත්ම වැදගත් කාරණාවක්. හෙට දවස බොහොම ඉහළින් සවරන්න යන්නේ. දැන් ගම්වල රතිඤ්ඤා පත්තු කරන්න, කිරිබත් උයන්න හැබැයි ජනතාවට අපි කියන්න ඕන දැන් කිරිබත් උයන එක ලේසි නෑ. ගරු මන්ත්‍රීතුමනි දැන් කිරිබත් කීයද හාල් කීයද අපේ හෙක්ටර් මන්තුමා? රුපියල් 140ක් නැතුව හාල් කිලෝ එකක් ගන්න බෑ. අද අපිට විශ්වාසයි මේ රටේ මේ ප්‍රශ්න වලට ඔබතුමාලෝ කියන ප්‍රශ්න වලට එතුමාගේ ඒ තියෙන එතුමයි කරලා තිබුණු වැඩ ප්‍රමාණයත් එක්ක ගිය ආණ්ඩුව කාලේදී නැවතත් අපේ රටේ ජනතාවට සව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා කියලා කියා සිටිමින් එතුමාට සුභාශිර්වාද ප්‍රාර්ථනා කරමින් මම නියමිසු. මේ අතර පාර්ලිමේන්තුවට පැමිණීමට තමාට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වෙත ස්තුතිය පළ කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණා. මේ තීරණාත්මක මොහොත කළමනාකරණය කිරීම උදෙසා මෙන්ම ජාතික අභිලාෂයන් ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිතව වෙහෙස වී සේවය කරන බව බැසිල් රාජපක්ෂ මහතා එහි දක්වා තිබෙනවා. එමෙන්ම තමාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දෙමින් මන්ත්‍රී දුරෙන් ඉල්ලා අසූ ජයන්ත කැටගොඩ මහතාටද එමගින් සිය ස්තුතිය පළ කර තිබුණා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට සෙත්පතා බෝධි පූජාමය පින්කමක් සහ ශාන්ති කර්මයක් අද බොරලැස්කමුව පිල්ලෑව විහාරස්ථානයේදී පැවැතුණා. මෑණියන් වහන්සේ අද දින මෙම දේවස්ථානට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු ආගමනය වෙනුවෙන් ඔබ දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා.
සෞඛ්‍ය උපදෙස් මාලාව සහ නිරෝධායන නීති නොසලකා විරෝධතා සහ උද්ඝෝෂණ සිදු කළ පුද්ගලයන් 22 දෙනෙකු අද දිනය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර දේශපාලන පක්ෂ නියෝජිතින්ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම් උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් COVID-19 පැතිර යාමේ අවදානම හේතුවෙන් එවැනි ක්‍රියා නැවත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිවේදනය කළා. එසේ තිබෙදී අදත් ප්‍රදේශ කිහිපයකම උද්ඝෝෂණ හා විරෝධතා සංවිධානය කර තිබුණා. ඉන් එක් විරෝධතාවක් පැවතුනේ ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ ගැටළු වලට විසඳුම් ඉල්ලා කොළඹ රාමනායක මාවත ප්‍රදේශයේදී. නිරෝධායන නීති කඩකිරීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමේ චෝදනා මත උද්ඝෝෂණය සඳහා එක්ව සිටි 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම පිරිසට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමෝ මහතා දායක. අත්අඩංගුවට ගන්න කිසිම අයිතියක් නැහැ. අත්අඩංගුවටගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප මත මුදාහැරුණු ලැබුවා. මේ අතර මුතුරාජවේල ප්‍රදේශයේ හෙක්ටයාර 100ක පමණ භූමි භාගයක ඉදිකිරීමට යෝජිත LNG බලාගාර ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් තවත් විරෝධතාවක් බෝපිටිය නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබුණා. එම අවස්ථාවේදී මෙම විරෝධතාව පැවැත්වීමට එරෙහිව පමුණුගම පොලිසිය විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගය රැස්ව සිටි පිරිසට දැනුම් දෙනු ලැබුවා. උද්ඝෝෂණ නැවැත්වීම සඳහා නියෝගයයි. ඒකට නමුදු මේක බාර ගන්න අපි බාර ගන්න නැහැ. එම අවස්ථාවේදී උණුසුම් තත්වයක් දැති වුණා. නොට්ටත් එපා කියන මහේස්ත්‍රාත්තුමා කියනවා. අපි උද්ඝෝෂණ නවත්තන්න. හැබැයි ඔබතුමාලා ඔය කියන බුද්ධි අංශම යොදවලා මේක ගොඩ කරන එක නවත්තන්න ගොඩ කරනවා. පසුව මෙම පිරිස අධිවේගී මාර්ගය ඔස්සේ පාගමනින් ජයල නගරයට පැමිණ විරෝධතා ව්‍යාපාරය සිදු කළා. ජයල නගරයට පැමිණ විරෝධතාව සිදු කරන අවස්ථාවේදී පොලිසිය පැමිණ එය වැළැක්වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති වුණා. අතන අපිට කෝට් ඕඩර් එක වෙනවා. ඉතින් අපි පයින් යනවා. නිරෝධායන නීති අපි උල්ලංඝනය කරේ නෑ. මේ බලන්න අපිට ගන්න අපි පොලිසිය. මෙම අවස්ථාවේදී විරෝධතාවට එක්ව සිටි ජාතික භික්ෂු පෙරමුණේ හිමි නමකට තුවාල සිදුව තිබෙනවා. උන්වහන්සේ රෝහලට රැගෙන යාමට පියවරගත් බවයි අප වාර්තාකරු කියා සිටියේ. මෙහිදී පොලිසිය මගින් ලංකා ගුරු සේවා සංගමේ මහලේකම් මෙන්ම තවත් අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පිරිස වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා. මහේස්ත්‍රාත්වරයා උන්ට නියෝග කළේ අගෝස්තු මාස 25 වන දින යලි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. මේකද රටේ නීතිය කියලා අපිට අහන්න තියෙන්නේ. අපි උද්ඝෝෂණ කරේ නැහැ. උසාවි නියෝග කැඩුවේ නැහැ. මේ අතර ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කළුතර නගරයේ සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ නිරෝධායන නීති කඩ කරමින් මේ විරෝධතාව පැවති බවයි. අත්අඩංගුවටගත් පිරිස හෙට දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වැලිමඩ බොරලන්ද නගරයේ පසුගියදා නිරෝධායන නීති කඩ කරමින් පැවති විරෝධතාවයට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් වන සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් බෝගා කුඹුර පොලිසියට පැමිණ බහරවීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව මෙම පිරිස වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ජනතාවගේ බඩු මිල අඩු කෙරුවා නම් තෙල් මිල වැඩි කෙරුවේ නැත්තම් මේ ජනතාව පාරට බහින්නේ නැහැ. අපේ පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක සමන්ත විද්‍යාරත්නත් ඒ වගේම අපේ ගොවි සංගමේ නායකයෙකුට කටයුතු කරන නාමල් කරුණාරත්නවත් මේ වන විට ගරු කතානායකතුමනි අත්අඩංගුවට අරගෙන තිබෙනවා අද උදෑසන. මේ ආණ්ඩුව දියත් කරමින් තිබෙන්නේ කුමක්ද? විශේෂයෙන්ම ගත්තොත් ගොවි ජනතාවට තමගේ සාධාරණ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ඒ ඉදිරිපත් කිරීම සඳහා දරන ප්‍රයත්නයන් මර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මෙම ආණ්ඩුවේ පීඩාවට එරෙහිව අරගලයක් සටනක් කරමින් තිබෙනවා. ඒ සටනට එරෙහිව අද ආණ්ඩුව නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. සියලු උද්ඝෝෂණ පෙළපාලි නතර කිරීම සඳහා පොලිස්පතිවරට අපි අභියෝග කරනවා. අපි කරන උද්ඝෝෂණ. ඔව්. අපි නතර කරන්නේ නැහැ. පුළුවන් නම් අත්අඩංගුවට ගනින්න. විපක්ෂ සියලු මන්ත්‍රීවරු අක්තරෙන් ගනින්න. අරගෙන බැලලා අපේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය නීති පිළිපදමින් ඒ සෞඛ්‍ය නීති වලට ගෞරව කරමින් අපේ ජනතාවට ඉස්සරහින් ඉඳ ගන්නවා.
ඒ නිසා පොලිසියට අපි කියනවා ආණ්ඩුවේ කොන්තරත් ඉෂ්ට කරන්න යන්න එපා. ආණ්ඩුවේ අසමත්භාවය හමුවේ සෑම ශ්‍රේෂ්ඨකින්ම ගොඩනැගෙන ජනතා විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව නිර්ලජ්ජිත ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පෙරට දමලා උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරලා තිබෙනවා. බොහොම පැහැදිලිව කියන්න කැමති විපක්ෂය කුමන දේශපාලන මතිමතාන්තර දරුවත් එකට එකතු වෙලා මේ රාජ්‍ය මර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට දරන උත්සාහය අපි ජනසවියෙන් ජනමතයෙන් පරාජය කරනවා කියන එක මම ප්‍රකාශ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.2 සහ 15.7 ව්‍යවස්ථා අනුව සෞඛ්‍යමය කාරණයක් සම්බන්ධයෙන් නිරෝධායන නියෝගයක් පනවා ඇති බැවින් ඒ සඳහා ඉඩ ලබා දීමට පොලිසියට හැකියාවක් නැහැ. ඒ අනුව පොලිසිය විසින් එවැනි විරෝධතා එවැගේම උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. විශේෂයෙන්ම එවැනි කාරණා සිදු කළහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියා කිරීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් අදාළුවම දිවයිනට රැගෙන ආවා. එමෙන්ම කොවිඩ් මර්ධනය සඳහා මෙරට භාවිතයට ගැනෙන සිව්වන එන්නත් වර්ගයේ ලෙස ෆයිසර් එන්නත අද මහජනතාවට ලබා දීම ආරම්භ කෙරුණා. මේ අතර අදත් COVID-19 ආසාදිතයින් 678 දෙනෙකු මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,68,111ක්. COVID-19 මර්ධනය සඳහා ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් අදාළුවම කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට රැගෙන ආවේ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින්. අලුයම 12:45ට පමණ දිවයිනට රැගෙන ආ එම එන්නත් ඔගේ පසුව කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ආවා. එම එන්නත් මාත්‍රා 50,000 මධ්‍යම පළාතේ COVID-19 මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර පෙරේදා අලුයම දිවයිනට රැගෙන ආ මාත්‍රා 27,000කට ආසන්න ෆයිසර් එන්නත් ඔගේ ජනතාවට ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙසයි. එන්නත් වර්ග දෙකක් මිශ්‍ර ලෙස මාත්‍රා දෙකට ලබා දීම මෙරටදී සිදු කෙරුණු පළමු අවස්ථාව මෙය වනවා. ඒ අනුව නාරයන්පිට යුද හමුදා රෝහලේදී කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමද අද සිදු කෙරුණා. මීට අමතරව මාලිගාවත්ත PD සිරිසේන ක්‍රීඩා පිටිය වැල්ලවත්ත රොක්සි උද්‍යානය ඇතුළු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදීම ෆයිසර් එන්නත ලබා දීම අද ආරම්භ කළ බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. මේ අතර බස්නාහිර පළාතේ ජීවත් වන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා යුද හමුදාවේ මැදිහත් වීමෙන් සයිනෝෆාම් එන්නත ලබා දීමද ස්ථාන කිහිපයකදීම අද දිනෙත් ක්‍රියාත්මක වුණා. බත්තරමුල්ල දියත උයන උද්‍යානයේදී එන්නත් කරන වැඩපිළිවෙල අද උදෑසන ආරම්භ කරන අතර ඒ සඳහා අද උදෑසන සිටම බොහෝ පිරිසක් පැමිණ සිටි බවයි දක්නට ලැබුණේ. මීට අමතරව සෞඛ්‍ය අංශ මගින් සයිනෝෆාම් එන්නත ලබා දීමද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම අද සිදු කෙරුණා. මේ සඳහා බොහෝ පිරිස් පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගාල්ල විද්‍යාලෝක විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය දින දෙක තුළ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර අද එහි එන්නත් කිරීමක් සිදු වූයේ නැහැ. කෙසේ වෙතත් එන්නත ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පිරිසක් එම විද්‍යාල පරිශ්‍රයට පැමිණ සිටියා. ඊයේ බෙහෙත් යොදුනා මේක ඊයේ ඔක්කොම අයින් කරන් ගියා ඒ පාර. මේ ඉවර වෙලා. ඒ අනුව පැමිණ සිටි ජනතාව මෙසේ විසිර ගියා. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මියගොඩ පානලුව ප්‍රදේශයේ විහාරස්ථානයක අද ක්‍රියාත්මක කළ එන්නත් කරන මධ්‍යස්ථානයකට COVID-19 ආසාදිතයෙකු පැමිණ ඇති බවට වාර්තා වනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම පුද්ගලයා පෙරේදා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු සහ පවුලේ සමාජිකයන්ට ජූලි 10 වෙනිදා දක්වා නිවස තුළ නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබූ බවයි. මීට අමතරව නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයෙකුද අදාළ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගෙන ගොස් ඇති බවද සෞඛ්‍ය අංශය සඳහන් කළා. දෙවනිදා කරපු PCR පරීක්ෂණේ පොසිටිව් කියලා දැනුම් දීපු රෝගියෙක් තමයි මේ ඇවිල්ලා තියෙන වේත් විදගෙන. එතකොට මේක නිරෝධායන පනත දැඩිව උල්ලංඝනය කිරීම. අපරාධමය වරදක් තමයි කරලා තියෙන්නේ. මම මේක පොලිසිය පැමිණිලි කරනවා. නිරෝධායන පනත යටතේ අපි නඩු පාවනවා. පාසල් ගුරුවරුන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහන ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා. අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් ඒකට ඇතුළු වෙනවා. පිරිවෙන්වල සේවය කරන ගුරුවරු රජය අනුමත කරලා තිබෙන පාසල්වල ගුරුවරු මේ සියලු දෙනාට මේ එන්නත ලැබෙනවා. ඒතර පාසල් විවෘත වෙනවා. ඒකත් කරන්න ඕනේ සෞඛ්‍ය නිර්දේශ වලට යටත්ව අපි ඉස්සෙල්ලා පාසල් ගුරුවරුන්ට ලබා දීලා පාසල් විවෘත කරන අතරතුරේ උපකාරක පන්ති ගුරුවරුන්ට මේ එන්නත් ලබා දීම සඳහා රජය විධිමත් කොවිඩ් ආසාදිත තවත් මරණ 38ක් ඊයේ සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අතර පිරිමි පුද්ගලයන් 21 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකුද වනවා. වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 60 ඉක්මවන වන අතර එම සංඛ්‍යාව 29ක්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 3351ක්.
මේ අතර ලෝකයේ රටවල් කිහිපයක සීග්‍රීන් පැතිර යන COVID-19 ලැම්ඩා ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ලැම්ඩා වෛරසය පිළිබඳව අපි ඉතාමත්ම දැඩි විමසිල්ලෙන් ඉන්නේ. අපේ දකුණු අප්‍රිකානු රටවල්, දකුණු ඇමරිකානු රටවල් වලින් සංචාරකයන් හෝ ශ්‍රී ලංකියන් ගැනීම දැන් නතර කරලා තියෙන්නේ. මංගල උත්සව පැවැත්වීම සඳහා දැනට පවතින නීති රීති ලිහිල් කර සහනයක් ලබා දෙන ලෙස එම වෘත්තීය නිලෙන්නන් පසුගිය දින කිහිපයේදීම සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කළා. විවාහ මංගල්‍ය උත්සව සහ ආගමික ස්ථානවල බැතිමතුන් සඳහා වන්දනාමාන කිරීම සඳහා අවසර ලබා දෙන්න කියලා අපගෙන් ඉල්ලීම් රාශියක් ලැබිලා තියෙනවා. අප විසින් මේ පිළිබඳව සිකුරාදා දිනයේදී පවත්වන අධිකරු ජනාධිපතිතුමාගේ රැස්වීමෙන් පසුව එම අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අද වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 1229 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,68,662ක්. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිත කරන බව පවසමින් එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද මැතිවරණ කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය මාස 29 වනදා නව පක්ෂයක් බිහි කරන බවට ප්‍රකාශයක් කළා. අපි ඔක්කොම එක්කව වෙලා හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වුණා ගොඩ නැගීමක්. ඒක සමාන පක්ෂයක්. ඉතින් අපි ශ්‍රී ලංකාකාරයෝනේ. මම නායකත්වයේ ගන්නවා. අපි ශ්‍රී ලංකා මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසම හමුවට පෙත්සමක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම අවභාවිතා කරමින් ඒ වගේම අපේ පාක්ෂිකව නොමග යවමින් ඒ වගේම ඔවුන්ව ව්‍යාකූල තත්ත්වයට පත් කරමින් කුමාර වෙල්ගම මැතිතුමා අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනවා කියන වැඩපිළිවෙල දාලා තියෙනවා මැතිවරණ කොමිසමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම පාවිච්චි කරන්නත් ඒ වගේම ඒට සමාන නමක් පාවිච්චි කරන්නත් කිසිම අයිතියක් එතුමාට නැහැ. මොකද විශේෂයෙන්ම නීතිය අනුව ඒක විශාල වරදක් තිබෙනවා. ඒ පිළිබඳව තමයි අපි මැතිවරණ කොමසාරිස්තුමාට මේ අපේ විරෝධතාවය ඉදිරිපත් කරේ. මේ පිළිබඳව අද කුමාර වෙල්ගම මහතාද අදහස් දැක්වුවා. ඔය දැන් සමහර අය ගිහිලා තියෙනවා පැමිණිලි කරන්න මැතිවරණ කොමසාරිස් කාර්යාලයට නම අවභාවිතා කරනවා. මොකද නම අවභාවිතා කරන්නේ? බෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බව මුළු රටම දන්නවා. දැන් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහෙන්ද ආපු අය? අඬ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ. මොකද්ද මේකේ තේරුම? මම වගේ කෙලින්ම එළියට වහින්න බෑ. අපි ඔක්කොම අපි ශ්‍රී ලංකා. අපි ශ්‍රී ලංකා කියන්නේ අපි ශ්‍රී ලංකා. අපි ඇවිල්ලා මේ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ශ්‍රී ලංකාකාරයෝ. මේ අතර කොළඹ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවැත්වුණා. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් රැසක්ම මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණියා. රාත්‍රිය වනතෙක් පැවති මෙම රැස්වීම අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසින් මෙලෙස පිටව ගියා. මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් රැස්වීම පිළිබඳ ප්‍රශ්න කළද ඔවුන් මාධ්‍ය මගහැර පිටව ගිය මෙලෙසින්. අද අපිට කියන්නකො මේ සාකච්ඡාව කොහොමද කියලා. මේ පස්සෙන් එන මම පස්සෙන් අපිට කියන්නකො දැන් අද තිබ්බ සාකච්ඡාව. නෑ මේ මම ජූනියර් කෙනෙක් නේ ජේෂ්ඨ වෙනවා කතා කරගන්න. මොකද්ද සාකච්ඡාවේ මුනේ කියලා. මේ එනවා අරගොල්ලෝ එනවා කතා කරගන්න. කියන්නකො ඔබතුමාගේ දාලා. මම පක්ෂයේ ප්‍රකාශකය නෙවෙයිනේ නිල ප්‍රකාශය කරන්න අර පිටිපස්සෙන් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ එන සම්බන්ධව මේ සාම සාකච්ඡාව යනවා මම මේ ආවේ කලින්. නෑ අපේ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡාව යන්නේ. දැන් එනවා ප්‍රකාශයක් කරනවා. අවසානයේ කතා කරනවා අපි. නෑ අපි දැන් කතා කරන එක්කෙනෙක් හොඳ නෑනේ. මම එතෙන්දි කතා කරා ඔයගොල්ලෝ අදහසක් දෙන්න. අද පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ඡාව තිබුණේ ගනු ලැබූ තීන්දුව පිළිබඳව පක්ෂයේ මහලේකම්තුමා ඔබතුමාලාට කතා කරා. මහලේකම්තුමාට අපි බලය පවර්ලා තිබෙනවා. පක්ෂය වෙනුවෙන් නිල නිවේදනය ලබා දෙන්න එතුමා එතෙන් ලබා දෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ සාකච්ඡාවට සහභාගී වී සිටියේ නැහැ. මේ පිළිබඳව අද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා. හිටපු ජනාධිපතිතුමාගේ නිවසේ මේ පැවතුන අපි මේ ඔබතුමා සහභාගී වුණේ නැහැ. නෑ මම ඊ පොලිට් බියුරෝ එක තිබුණේ දේශපාලන මණ්ඩලේ. මම ඊ අර චයිනීස් අර කොමියුනිස්ට් පක්ෂයට අවුරුදු
70 ගණනක් පිරීම නිමිත්තෙන් අපි එතනට ගියා. කලකිරීමෙන් ඉන්නේ නෑ කිසිම කලකිරීමක් නෑ. hina වෙලා ඉන්නේ උදේ. සමහර ඇමතිවරු ප්‍රකාශ කරා ඔබතුමාට බැරි නම් දාලා යන්න කියලා දැන් මම මගේ മന്ത്രി කණ්ඩායමට කියලා තියෙනවා මම ඉල්ලාස් වෙන සූදානම් කියලා. කවුරුත් කියන ඉඳ නෙවෙයි. එක එක නරි උගිවට මම අයින් වෙන්නේ නෑ. මම අයින් වෙනවයි කියලා මම ඊයේ අපේ മന്ത്രി කණ්ඩායමට ප්‍රකාශ කරා. පක්ෂය වෙනුවෙන් මම මේ සූදානම තියෙනවා මගේ. මට ප්‍රශ්නයක් නෑ මේ ඇමතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙරට උරුමය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 131 වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට එක්වෙමින්. 131 වන ජාතික පුරාවිද්‍යා සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අර්ලේ ගාමන්දිරයේදී පැවැත්වුණා. මෙම ජාතික උත්සවයේදී සෝමාවතී සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කළ අතර ඊට අදාළ සන්නස්පත්‍රය ජනාධිපතිතුමා විසින් එම විහාරාධිපති හිමියන් වෙත ප්‍රදානය කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියද අන්තර්ජාලයට එක් කිරීම මෙහිදී සිදු කෙරුණා. රට හමුවේ කුමන අභියෝග පැමිණියත් එවන් අභියෝග ජය ගන්නත් අපේ අතීත මුතුන් මිත්තන් දායද කළ උරුමය අපට ශක්තියක්. අපේ ජනාධිපතිතුමාත් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරගන්න දිවාරය වෙසෙන නායකයෙක්. එතුමා ඒ ස්ථානවලට ගිහිල්ලා ඒ විනාශ වෙන එක වළක්වන්න පියවර ගත්තා. ඒ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පවාද පිහිටුවලා තියෙනවා. ඒ අනුව තමයි මුහුදු මහා විහාරය වගේ රැකගත යුතු භූමිය අද මේ තරමින්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ. එක එක ජාතියකට එක ආගමකට උරුම වෙච්ච දේවල් නෙවෙයි. මේ තැන් ආරක්ෂා කරද්දී ජාති ආගම් ජනවර්ග කියලා බෙදීම් ඇති කරගත යුතු නැහැ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්න කවුරු හරි පියවර ගන්නවා නම් ඒ අයට එරෙහිව දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම් ප්‍රමාණවත් නැත්නම් ඉදිරියේදී ඒ පනත් සංශෝධනය කිරීමට අපට හැකියාව තියෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේදී අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනය කිරීම සහ අලෙවි කිරීමේ සිද්ධියට අදාළ සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අදාළ දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. ගල්කිස්ස ප්‍රදේශයේ 15 වැනි බාල වයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද කැඳවනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කර සවිස්තරාත්මක කරුණුද සමග සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නා. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තැරැව්කරුවෙකු සහ චීවරධාරියෙකු ඇප මත මුදාහරින ලද අවස්ථාවේදී ඔවුන් පොලිසියට වාර්තා කළ යුතු බවට ඇප කොන්දේසියක් පනවා නොමැති බව මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයේ අවධානයට යොමු කළා. එහිදී මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේ එම ඉල්ලීම අදාළ සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදු කළ යුතු ඇති වූ බවයි. ඇප මත මුදාහරින ලද එම සැකකරුවන් යලි කැඳවා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. මෙහිදී ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනට ඇප මත මුදාහැර සිටින චීවරධාරියා දස වතාවක් පමණ කේවල් කර දැරියට ගෙවිය යුතු මුදල රුපියල් 18000 සිට 13000 දක්වා අඩු කරගෙන ඇති බව පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බව සඳහන් කළා. එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැර තිබීම හේතුවෙන් වින්දිත දැරිය දැඩි භීතියකට පත්ව සිටින බව සඳහන් කළ විමර්ශන නිලධාරීන් ඇය රඳවා සිටින ස්ථානයට නිසි ආරක්ෂාව සපයන ලෙස රාගම පොලිසියට දැනුම් දී ඇති බවත් අධිකරණය හමුවේ සඳහන් කළා. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ තවත් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු එම අපරාධය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබූ හේයින් එම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ආවරණය කර අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. මෙහිදී මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන්ට දැනුම් දුන්නේ තමා ඉදිරියේ සිදු කරනු ලබන ප්‍රකාශය ඉදිරි නඩු විභාගයකදී සැකකරුවන්ට එරෙහිව සාක්ෂියක් වශයෙන් භාවිත කිරීමට නීතියෙන් හැකියාව පවතින බවයි. මෙවැනි ප්‍රකාශයක්
විනාශයක් සිදු කිරීමට පෙර හොඳින් සිතා බලා මේ පිළිබඳව ලබන 9 වෙනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස අදාළ සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින එම සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා. මේ අතර අදාළ දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර තිබෙනවා. සිද්ධියට අදාළව සිදු කෙරෙන ඉදිරි විමර්ශන කටයුතු සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගයක් ලෙසයි විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත්තේ. පැහැදිලිවම නීතිය මොනතරම් හිල් තිබුණත් මේ හිල් පැත්තකට දාලා හරි අපට ක්‍රියාත්මක වෙන්න වෙනවා මේ අහිංසක දරුවන්ට සිදුවෙන මේ සිද්ධි සම්බන්ධව. මොකද මෙවැනි අහිංසක දරුවන්ව මෙවැනි පාපතරයන්ගෙන් කාමතුරයන්ගෙන් බේරා ගැනීමට අප සියලු දෙනා වැඩ කටයුතු කර යුතුයි, එකට එකතු විය යුතුයි. දැන් තවත් දේශීය පුවතක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්වයට පත් කිරීම සඳහා වන පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් මසක් ඇතුළත කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් දැනුම් දී තිබෙනවා. ඒ සමගින් දැන් රටවටින් අටට. රටවටින් අටට. නුගේගොඩ දුම්රිය සානියෙන් දුම්රිය ගේට්ටු වැසීම සඳහා නිසි අයුරින් සංඥා ලබා නොදීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් මෝටර රථයක් දුම්රියේ වෙදී අනතුරක් සිදුව තිබෙනවා. කිරුළපොන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගැටුණු මෝටර රථය ඉදිරියට ඇදී ගොස් තිබූ අතර මෙම අනතුරින් එම මෝටර රථය පැදවූ කාන්තාව සහ ගමන්ගත් තවත් කාන්තාවක් දිවි ගලවාගෙන තිබෙනවා. අනතුරට වගකිව යුත්තේ කවුරුන්දැයි යන්න දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගෙන් වාර්තාවක් ඇඳවීමට නියමිත බවයි මිරිහාන පොලිසිය පවසන්නේ. දොඩන්දුව දීවරවරයින් මුහුදුගේ වල්ලමක් පෙරළී යාමෙන් එහි සිටි දීවරින් 6 දෙනෙකු දීවර යාත්‍රාවක් සහ නාවික හමුදා යාත්‍රාවක් මගින් බේරා ගැනීමට හැකිව තිබෙනවා. කතරගම නාගා වීදියේ ප්‍රදේශයේ පදිංචි 52 වැනි පුද්ගලයෙකු කොටන තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. සිව්දරුපියෙකු වන මෙම පුද්ගලයා හුදකලාව සිට ඇති අතර මෙම ඝාතනය පිළිබඳව කතරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. එංගලන්ත ක්‍රිකට් සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුල බිඳ දමමින් විනය විරෝධී ලෙස හැසිරුණු කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පංචපුද්ගල කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. තවත් ක්‍රීඩා පුවත් කිහිපයක් දැන්. සංචාරක ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමෙන් නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා 30 දිනකින් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයක් නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. අදාළ ක්‍රීඩකින් 30 දෙනා අතර සිටි තුන් නිරව් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත මූලික සංචිතයෙන් ඉවත් වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ තමන් ජාතික කණ්ඩායමේ වගකීම් වලින් తాවකාලිකව ඉවත් වන බවත් නැවත දැනුම් දෙනතුරු තමන් කණ්ඩායමට එක් කර නොගන්නා ලෙසයි. කෙසේ වෙතත් අනිත් ක්‍රීඩකින් 29 දෙනා ඉන්දිය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සංචාරක කොන්ත්‍රාත්තුව අත්සන් තබා තිබෙනවා. දෙරට අතර පළමු එක් දින තරගයේ ලබන 13 වෙනිදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.